බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักขวาลีสุอัตรากัจฉันตุเทวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขมุขดังธัมมัสสวนกาโลอยังภดันตาธัมมัสสวนกาโลอยังภดันตาธัมมัสสวนกาโลอยังภดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะอัตตานังเชปิยังจัญญารักเขยนังสุรักขิตังตินมัญญตรัญญามังปฏิจักเกยปันดิโตติපින්වත්නි වසරක් ගෙවිලා වසරක් උදා වූ මොහොතයි. ඒ වගේම ඒ වසරේ විශේෂයකුත් තියෙනවා. ඒ වසර සත වර්ෂයක අවසාන වසර වුණා. සාමාන්‍යයෙන් සත වර්ෂ ගණනවා ක්‍රිස්තු වර්ෂ වශයෙන්. ඒක ව්‍යවහාර සම්මත වර්ෂ ක්‍රමයයි. ක්‍රිස්තු වර්ෂ 1999 අවසන් වෙලා ක්‍රිස්තු වර්ෂ 2000ට ආවා. ඒ කියන්නේ 20 වෙනි සතවර්ෂයේ අවසාන වර්ෂය. ඒ 20 වෙනි සතවර්ෂයේ අවසාන වර්ෂය ගෙවිලා 2001 ලබනකොට ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේහි දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 12න් පස්සේ 21 වෙනි සියවසටයි පියනගන්නේ. එතකොට නව සතවර්ෂයක් උදා වෙනවා. ඒ අලුත් සතවර්ෂයකට පිහිවීමට තමයි මේ ගෙවි යන සතවර්ෂයේ අවසාන වසර යොදාගන්නේ. බුදු වදනෙහි තියෙනවා අත්තානං චේ යං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතා තමාට ප්‍රියයි කියලා තමන් දන්නවනම්
තින්න මඤ්ඤ තරං යාමං තින්නං අඤ්ඤ තරං යාමං යාම තුනක් තියෙනවා. අපි කියමු දවසකටත් යාම තුනක් තියෙනවා. පෙර යාම, මැද යාම, පසු යාම කියලා යාම තුනක් තියෙනවා. ඒ වගේම ජීවිත කාලයේ යාම තුනක් තියෙනවා. ජීවිත කාලයේ තියෙනවා තරුණ කාලය, මැදි වයස, ඊගවට මහලු කාලය කියලා තියෙනවා. සමහරවිට ළමා කාලය, තරුණ කාලය, මැදි වයස, මහලු වයස කියලා හතරකටත් තියෙනවා. මෙතෙන්දි තුනක් කියලා ගත්තේ ළමා කාලය මේකට අඳන්නේ නැහැ. මොකද හේතුව ළමා කාලේ ලදරු කාලේ අඳන්නේ නැත්නම් මෙතෙන්ට ඒ කාලේ වැඩි තේරුම් තියෙන බුද්ධිමත් කාලයක් නෙමෙයි. නමුත් තරුණ කාලේ බුද්ධිමත් කාලයක්, තේරෙන කාලයක්, හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කාලයක්. මේ හොඳ නරක තේරුම් ගැනීමයි ඒක නිසා තමයි කාල තුනට වෙන්නේ. මේ තරුණ කාලේ, මධ්‍යම වයසේ, මහලු වියේ. මේ යාම තුන තින්නං අඤ්ඤ තරං යාමං මේ තුනෙන් මොන යාමයකදී හරි තමාව ආරක්ෂ පිළියම් යොදලා තමාට යම්කිසි දෝෂයක් තමා දකිනවා නම් ඒ දෝෂයට පිළියම් යොදලා රක්ඛේයලං සුරක්ෂිතං හොද්දට සුරක්ෂිත කොට ආරක්ෂා කරන්නට ඕනේ. පටිච්චග්ගීය පඬිතුෝ කියලා කියන්නේ පිළියම් යොදලා ආරක්ෂා කරන්න. ඥානවන්තයෙක් නම් ඒකයි කරන්නේ. දැන් ඉතින් අපි හිතමු මේ ආයුෂය ගෙවිලා යනවා වගේම ජීවිත කාලය ක්‍රමක්‍රමයෙන් මරණය කරා ලං වෙනවා. බෞද්ධ දර්ශනයට අනුව සිද්ධ වෙන්නේ අවුරුද්දක් ලබනවා කියන එකෙන් මහා ලොකුවට පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්නට නෙමෙයි. හැබැයි සමහර දෙනාට අවුරුද්දක් ගෙවි යෑමෙන් සතුට වෙනවා. ඒක හැමෝටම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර දෙනාට අවුරුද්දක් ගෙවි ගියම දුක් වෙන්න පුළුවන්. පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්න හදන්නේ අවුරුද්දක් ගෙවි යනකොට දුක් වෙන්නට කටයුතු තියෙන එක. ඒ දුක වහගන්න කරන ව්‍යායාමයක් විතරයි. නියම විදිහට සතුට වෙන්න පුළුවන් ඇත්තෝ ඊළඟට ඒ සතුට තව තවත් ඉදිරියට ගෙනියන්නට කටයුතු සම්පාදනය කරනවා. කාටද නියම විදිහට සතුට වෙන්න පුළුවන්? ආපස්සට හැරිලා බලනකොට ජීවිතය Tamanට යහපතක් සිද්ධ කරගෙන තියෙනවා ඒ ජීවිතය තුළ කියලා Tamanට හිතන්න පුළුවන් නම් අන්න එයාට සතුට වෙන්න පුළුවන්. හැම දිනෙකටම තියෙන්න ඕනේ ගත වෙච්ච කාලයේ දෙස එවිලා බලනකොට Tamanට සතුට වෙන්නට පුළුවන්කම. ආපහු හැරිලා බලනකොට කඳුළු හලන්න නම් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට Tamanට පුළුවන්කමක් නැහැ ජීවිතයක නැත්නම් අවුරුද්දක අවසානයේදී ඒ අවුරුද්දේ ගෙවි ගිය ආකාරය දකිනකොට ඒ ආකාරය තුළ එයාට සැරසෙන්නට සතුට වෙන්නට ක්‍රමයක් නැත්නම් එතකොට ඒ ගත කරපු ජීවිතයේ හිස් ජීවිතයක් කියලා තමන්ම හිතා ගන්න ඕනේ. එතකොට කනගාටුයි. ගත කරපු කාලයේ හිස් වුණොත් හිස් කාලය කවදාවත් තමන්ට සතුට වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ අපිට දැන් අවුරුද්දක් ගෙවි ගිය කරන අපි කිරිබත් කරනවා නම් කිරිබත් කන්න හොඳයි. හොඳට කිරි දාලා කන්න පුළුවන්. හැබැයි කිරි දාලා කන්න තරම් ශක්තියක් Tamanට තියෙනවද කියලා Taman දැනගන්න ඕනේ. කොහොමද ලැබෙන්නේ? නැවතත් කියන්න ඕනේ ගෙවි කියනවා. ඒ ගෙවි කිය වසරේ Tamanගේ දියුණුවේ කොටස් දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙනට ඕනේ, ලෝකීය වශයෙන් දියුණුවක්
තියෙන්න ඕන. මේ කොටස් දෙක විශේෂයෙන්ම ගිහි ජීවිතේ ගිහියෙක් වශයෙන් ආධ්‍යාත්මික දියුණුවකුත් ලෝකීය වශයෙන් දියුණුවකුත් දෙකක් Taman දකිනවා නම් Tamanගේ ජීවිතයේ ගෙවි ගිය අවස්ථාවේදී අන්න ඒතරත්තාට පුළුවන්කම තියෙනවා Tamanගේ ජීවිතයේ සාර්ථකයි ගත වෙච්ච වසර කියලා සතුටු වෙන්න. නමුත් අපිට ඒ සතුට ලබන්න පුළුවන්ද කියන එක අපි හිතලා බලන්නට. දැන් අපිට පේනවා සහස්‍රයක් කියලා එකක් ගත්තා ඉස්සරහට. අරගෙන සහස්‍රයකට බොහොම විනෝද වුණා. නව සහස්‍රයකට යනවා කියලා. ඊළඟ නව සහස්‍රයකට යනවා කියලා විනෝද වෙන්න තියෙන්නේ මොකද්ද ඒකේ? නව සහස්‍රයකට යනවා. ඉතින් මොකද්ද ඔක විනෝද වෙන්න තියෙන්නේ? මොකද්ද අතන අප්පුඩි ගහන්න තියෙන්නේ? මෝඩයන්ගේ මෝඩ කරණ වලට අනිත් පැත්තත් යටපත් වෙනවා. සහස්‍රයේ වෙන්න තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගත්තම ඉදිරියට එන සහස්‍රය තුළ වෙන්න තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් කාටවත් ඔය කර්ණව ගහන්න පුළුවන් කමක් නැහැ. ඔය මේ 2000 ආරම්භ වෙනවා කියලා කොටත් වරද්දගෙන නව සහස්‍රයකට එළඹුණා කියලා ඔය කරපු විකාරය මතක තියාගන්න. මේ ජීවිතේ මේ ඒ පටන් ගත්ත ඇත්තන්ට විතර නෙමෙයි මතු පරපුරට මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. කවදාවත් සැනසෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔය පටන් ගත්ත පටන් ගැනීම. අසාරේ සාරමතිනු සාරේ චාසාර දස්සිනු තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්ප ගෝචරව හැසිරෙනවා නම් මිත්‍යා සංකල්පේ හැසිරෙනවා නම් තේසාරං නාදි ගච්ඡanti. මොකද්ද මිච්ඡා සංකල්පය? අසාරේ සාරමතිනු අසාරයම සාරමිත ගත්තා. සාරේ චාසාර දස්සිනු සාරය අසාරයයි ගත්තා. කවදාවත් සාරත්වයකටපත් වෙන්නේ නැහැ. බලන්න මොකද්ද අපි අවුරුද්ද ආරම්භ වෙනකොට සාරයයි කියලා ගත්තේ? කිසිම ජනමාධ්‍යයක කිසි විදිහකින් අලුත් අවුරුද්දට ආධ්‍යාත්මික ගුණවගාවක් සඳහා යමක් තිබුණාද? කිසිම ජනමාධ්‍යයකින් එවැන්නකට මහ ජනතාව යොමු කළේ නැහැ. මහ ජනතාව ජනමාධ්‍ය තුලින් යොමු කළේ මොකටද? සම්පූර්ණයෙන්ම අනාචාරී ජීවිතයකට. සදාචාරයේ පැත්තකට දාලා අනාචාරී ජීවිතයකට මහ ජනතාව තල්ලු කරා. මහ ජනතාව අනාචාරී ජීවිතයකට තල්ලු කිරීමේ ආදීනවය ඊටම ධර්මයි. ඒක බාර ගන්නත් මහ ජනතාව ලෑස්ති වුණා. ඒ ලෑස්ති වීම හේතු කොටගෙන තව තවත් අනිත් පැත්තෙන් උද්දාමයට පත් වුණා. දැන් කල්පනා කරලා බලන්න. අපි මේ කොහෙද යන්නේ? දැන් ඊළඟ වසරේට මෙහෙම එනකොට අපේ අනාගත ඊළඟ වසර තව ওই 7 වර්ෂ ගණන් යන්න ඕනේ. තව වසර 10ක් 15ක් යනකොට මේ රටේ තත්ත්වය සමහරකට 2000 වෙනි වසර එනකොට ඉවර වෙනකොට මේ රටේ තත්ත්වය කියන්න තරම් කනගාටුදායකයි කියන එක මේ වසර උදා වෙද්දීම හොඳින් පැහැදිලි වෙනවා. ජාතික පුවත්පත් කියලා ගත්ත පුවත්පත්වල අද පෙරලලා බලන්න. තනිකරම සමහර එක කොටසක මැද පිටේ සම්පූර්ණ පිටු දෙකක් පුරවලා තියෙන්නේ මොනවද දැන්වීම? මත්පැන්. ඒ කියන්නේ සමහර විට මහ ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීම තුළ මේ ඇත්තන් Tamanට එක්තරා විදිහක අතකොළුවක් වශයෙන් පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා. දැන් අපි හිතමු මෙන්න මේකයි උනේ. එක පැත්තකින් වික්ෂුන් වහන්සේලා සදාචාරය ගැන කතා කරනවා. සදාචාරය ගැන කතා කරනවා. හැබැයි මහ ජනතාව සදාචාරය ගැන සැලකුවේ නැහැ කියලා ඒ ඇත්තන්ට හැඟීමක් ඇති වෙලා ඇති. නිසා දැන් බොහොම දියුණු ආකාරයෙන්
මේ දුරාචාර රැල්ල ඉදිරියට දියත් කරන්නට ඒ ඇත්තන් ලෑස්ති වෙනවා. දැන් ඒ දුරාචාර රැල්ල ඒ විදිහට දියත් කරගෙන යන්නට පෙරවීමේ පෙරනිමිති තමයි අද පුවත්පතේ ඒ දකින්න තියෙන්නේ. දන්නවද? ඔය එක දැන්වීමකට අඩු ගන්න 1,50,000ක්වත් යනවා. එක පිටුවකට. පිටු දෙකට කීයක් වෙන්නේ? ලක්ෂ 3යි. පත්තර දෙකක තියෙනවා. ඒක ලක්ෂ 6යි. එයි මෙච්චර මේ දැන්වීම දාන හදන්නේ මේ විදිහට. එක පැත්තකින් එක දෙයක් ගැන හිතන්න තියෙනවා. එක පැත්තකින් හිතන්න පුළුවන් මත්පැන් වෙළඳාම පහලට බහැලා කියලා. ඒක නගා සිටවන්න තමයි දිගට හරහට දැන්වීම දාන්න පටන් ගන්න. පැහැදිලි ඒගොල්ලන්ගේ වාර්තා කියනවා 20ක් 30ක් අතර ප්‍රමාණයකින් මත්පැන් වෙළඳාම පහලට බහැලා කියලා. සමහරවිට ජනවාරි මාසේ වෙළඳාම ටික පහල බහින්න නැති බලාපොරොත්තු වෙන ඉලක්කයට එන්නේ නැතුව ඇති. ඒකෙන් තමයි මේ බොහොම බය වෙලා තියෙන විශාල ප්‍රමාණයේ දැන්වීම ගන්නට හේතුුනේ ඒක වෙන්න පුළුවන්. කොහොම වුණත් එනකොට නම් ඒ තරම් හොඳ එකක් නෙමෙයි. වැඩි හිටියෝ ගොල පුතාලා හැමදෙනාම බොහොම කල්පනාකාරීව විමසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන්නට නම් අපි ටිකක් කැපකිරීමකුත් කරන්න ඕනේ. දැන් හිතන්න කාලේ අතීතයේ ගෙවිලා ගියා. දැන් තරුණ කාලේ සමහර තරුණ කාලේ ඉන්නවා. සමහරෙකුට මේ தත්ත්වය තරුණ කාලයේදීම දැක ගන්නට ලැබිලා තියෙනවා. සමහරෙකුට මේ தත්ත්වය දැන් මධ්‍යම වයසේදී දැක ගන්න ලැබිලා තියෙනවා. තවත් සමහර දෙනාට මේ தත්ත්වය අවසාන කාලයේදී දැක ගන්න ලැබිලා තියෙනවා. එතකොට වයසේ හැටියට තේරුම් ගන්න දැන් කොයි කාල තින්නම් අන්‍යතරම් යාමන් කියපො අවස්ථා යාම තුනේ එක යාමයක කොතරකදී හරි ඔබට දැන් වැටහෙන්න ඕනේ අපි තමා ඉන්නේ කොතනද කියලා. එහෙනම් පටිජග්ගේය. පටිජග්ගේය කියන්නේ පිළියම් යොදන්නට. තරුණයා දැන් පිළියම් යොදන්න. මැදි වයසේ ඉන්න කෙනා දැන් පිළියම් යොදන්න. නාකි වෙලා නම් පරක්කු නැහැ. දැන් පිළියම් යොදන්න. ඒක තමයි පඬිත්යාගේ ලක්ෂණය. ඒ පිළියම් යොදන්නට අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි ඒකට පේුනේ නැත්නම් තරුණයා පේුනේ නැත්නම් ඒ තරුණයන්ගෙන් එන අනාගත පරම්පරාව විනාශයි. මැදිවියේ ඇත්තන් පෙහෙුනේ නැත්නම් ඒ ඇත්තන්ගෙන් ඊගාවට ඒ ඇත්තන්ගේ ජීවිතත් අවසానයි. ඒ ඇත්තන්ගෙනුත් යම් ඉදිරියට ඉන්නවා නම් කට්ටියක් ආදර්ශ සම්පන්න වීමෙන් කටයුතු කළ යුතු ඒගොල්ලෝ ඉවරයි. එතකොට වයසක ජීවිත ගත කරන ඇත්තෝ තමාත් වෙනසිලා අනුමුත් වෙනසුවා බවට පත් වෙනවා. දැන් මේ බුදු වදන ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් ඒක කාට ශාන්තිදායකයි. අදිෂ්ඨානයකින් කළ යුතු දෙයක්. දැන් පින්වත්නි අපේ ජීවිත වාසනාවන්ත කර ගන්නට නම් අපේ ජීවිත ඉදිරි වකවානුව තුළ ඉදිරි වසර තුළ සාර්ථක කර ගන්නට නම් දැන් ඔයත් මෙතනින් අතීතයට ආවර්ජනය කරන්න. මම හිතන්නේ මෙතන බණ අහන්න ඉන්නේ නැත්නම් නම් කිසියම් සනසිල්ලක් ලබන්න පුළුවන් ඇති. අපි ගිය අවුරුද්ද සෑහෙන දුරට සාර්ථකව ගත කළා. සාර්ථක ආධ්‍යාත්මික දියුණුවක් අපට තිබුණා කියලා. ඒ සමහර දෙනෙකුට. නමුත් සමහර දෙනෙකුට මොකක්වත්ම නැතුවේ. සමහර දෙනා. දැන් එහෙම දිනුවක් දකින්න නැත්නම් ලොකු ශක්තියක් ලැබෙනවට කිසි සැකයක් නැහැ. 2000 වසර අපිට මීට වැඩි දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඇත්තන්ට හිතන්න තියෙන දේ තමයි කොහොම හරි බැරි වුණා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ කොහොම හරි පොඩ්ඩක් හරි ඉදිරියට යන්න ඕනේ. ඒ ඉදිරියට යෑම අපි තහවුරු කරගන්න ලෑස්ති නැත්නම් ඒක අපේ අභාග්‍යයක්. වෙනත්නි මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය මම කියනවා ඉතිහාසයේ දිය වෙන දෙයක් බවට පත් වෙනවා. මේ අභාග්‍ය සම්පන්න කාල සීමාව. බලන්න පුළුවන් තරම් අපේ අතීතයට එදිලා බලලා පරිහානිය සිද්ධ වුණේ. දැන් අපි 7 වර්ෂයකට එළඹෙනවා.
දැන් මම අවුරුද්දක් ගැන කතා කරා. අවුරුද්දක් ගැන කතා කරන අපි ඒ අවුරුද්ද ගැන එතනින් කියලා නව සතවර්ෂයක් ගැන පේ වෙනවා. එහෙනම් අතීතයේ සතවර්ෂයක් ගැන හිතන්න. ඒ අතීතයේ ඉක්ම ගිය සතවර්ෂයේහි අපි ලබා තියෙන දියුණුවක් තියනවාද? සතවර්ෂයක්ම තාම ගෙවිලා නැතුව ඇති. සමහර දෙනාට අවුරුදු 50ක්වත් ගෙවිලා ඇතිනේ. සමහර දෙනාට අවුරුදු 60ක්වත් ගෙවිලා ඇතිනේ. ඒ අත්ංගේ ජීවිත කාලයේ ප්‍රමාණය ගන්න හිතලා බලන්න අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? පෞද්ගලිකව තමගේ ජීවිතයක් වශයෙන් හිතන්න එපා. රටක් දයක් වශයෙන් ශාසනික ක්‍රියාදාමයක් වශයෙන් අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? කිසි ආකාරයක දියුණුවක් නැහැ. ඒ නිසා සතවර්ෂයක් ගෙවෙන කරදී අපිට සතුටු වෙන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. සතවර්ෂයකට අවසානයේට ඇවිල්ලා ඉන්නවා. ඒ අවසාන සතවර්ෂයට ඇවිල්ලා ඉන්න අපිට කිසිම විදිහකින් ගෙවි ගිය සතවර්ෂය ගැන හිතලා සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සතවර්ෂය පුරාම අපිට සිද්ධ වෙලා තියෙන්නේ පරිහානියෙන් පරිහානියට පැමිණීමයි. ඒ සිංහලයන්ට කිසිසේත් වමනාවක් උනේ නැහැ ඒ පරිහානිය නවත්තන්න. ඇයි හේතුව? සදාචාරයෙන් සිංහලය ඈත් වුණා. ඒ සතවර්ෂයේ 4/3කට විතර එහාට යනකොට ඒ අපේ සිංහලයෝ ටිකක් සදාචාර සම්පන්නව සිටියා. ඒ බව හොඳට පැහැදිලි සුදු අධිරාජ්‍යවාදීන් තම අධිරාජ්‍යයට දන්නල යවපු කාරණයක් සිහි ගන්නකොට. මේ ලංකාවේ සිංහලයන්ව බෞද්ධයන්ව ලේසියෙන් ක්‍රිස්තියානි කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ අත්ංග නරක බෞද්ධයන් බවට පත් කරන්න තමයි තියෙන්නේ. ඒක නරක බෞද්ධයන් බවට පත් කරන්න තියෙන්නේ. ලේසියෙන් මේ අත්ංග ක්‍රිස්තියානි කරන්න බෑ. මොකක්ද අදහස් කරේ? බෞද්ධය නරක පිරිසක් නෙමෙයි. බෞද්ධ බොහොම උදාර ගති දීච්ච පිරිසක්. ඒ හින්දායි නරක බෞද්ධයන් කරන්නේ. බලන්න පෘතුගීසීන්ගෙන් පීඩාවට ලක් වෙලා. ඒ වගේම එතනින් පස්සේ ලන්දේසීන්ගෙන් පීඩාවට පත් වෙලා. ඊගාට බ්‍රිතාන්‍යයන්ගෙන් පීඩාවට පත් වෙලා. මෙහෙම පීඩාවට පත් වෙලා ආව උදාර ගති සිංහලයෝ ගාව තිබුණා. ඒ සදාචාරය සිංහ ජාතික වශයෙන් යුදමය වශයෙන් ඒ ගැටීම් ඇති වුණා. ඇති වුණාට ඒ ඇත්තන් තුළ සදාචාරාත්මක ගති එහෙමම තිබුණා. ඒ ඇත්තන් තුළ ඒ ශාසනික ප්‍රතිපදා තිබුණා. ඉන්සා තමයි ඒ ඇත්ත කිව්වේ දේශයෙන් ක්‍රිස්තියානි කරන්න හම් වෙන්නේ නැහැ කියලා. පින්වත්නි, ඒ වුණාට අද ඒ තරම් අමාරුද බෞද්ධයව ක්‍රිස්තියානි කරන්නේ? අමාරුද? නෑ. අද හරි ලේසි. අද හරි ලේසි. මොකද හේතුව අද අපේ රටේ බෞද්ධ නායකත්වයක් නැහැ. අද අපේ රටේ බෞද්ධ නායකත්වයක් නැහැ. නායකත්වය සමහරක් වෙලාවට නායකයන් දෙස බලනකොට ඒගොල්ලන්ගේ ආගම මොකද්ද කියලා හිතන්න අමාරුයි. මොන ආගමකද ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඇත්තම ආගමක් නැහැ. ඒගොල්ලෝ එකම ආගම වෙලා දෙන මොකද්ද? දේශපාලනය විතරයි. ආගම දේශපාලනය වෙන එකක් නැහැ. ඉතින් මහ ජනතාවට ආගම ඉතුරු වෙයිද? පුළුවන්. රාජ්‍ය නායකත්වයට ආගමක් නැති වුණොත් ඒ රාජ්‍ය නායකත්වයට පුළුවන් ජනතාවගේ ආගම නැති කරන්න. හරිම ලේසි. ඒක ලෝකයේ අන්‍ය තැන්වලත් සිද්ධ වෙලා තියෙනවා. ඒකට දැන් අපි හිතන්න බලන්න මොකද අපේ බෞද්ධයන්ට උනේ? ඔයගොල්ලෝ හොඳටම පැහැදිලි නේද? පහුගිය කාලේ රටට ඉදිරිපත් කරන බෞද්ධ නායකයෙක් කියුවා. නේද? අනේ පීරලවත් බෞද්ධ නායකයෙක් හොයාගන්න බැරි වුණා. විලි ලැජ්ජ නැති වැඩක් නේද? පීරලවත් හොයාගන්න බෑ බෞද්ධ නායකයෙක් රට ඇතුලේ. මොකද්ද මේ? දැන් ඔයයන්ට බෞද්ධයෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. අපි මහ ලොකුට බුද්ධ ආගමේ බුද්ධ ශාසනය ගැන කතා කරනවා. හාමුදුරුවෝ මොරගාන අර පැත්තෙන් මේ පැත්තෙන් ශාසනය කියා. හාමුදුරුවෝ අතරවත් නෑ ශාසන මේ ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්න කෙනෙක් ගිහියෝ අතරවත්
නේ. ඉතින් පින්නත් මේ අවාසනාවන්ත තත්වයට අපි අදගෙන වැටලා තියෙනවා. බලන්නකෝ මුස්ලිම් නැත්තන්ට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා. ක්‍රිස්තියානියන්ට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා. ඒ අතන ඉදිරිපත් වෙනවා. අපිට කවුරුත් නැහැ. ලංකාවේ මහජාතිය සිංහලයෝ බෞද්ධයෝ නැච්ච නැද්ද? ඒ වුණාට කාටද මේ අපි කියන්නේ බණ කියන්නේ? කාටද බණ කියන්නේ? බෞද්ධයන්ට බණ කියනවා. ඉතින් බෞද්ධයන්ට බණ කියනකොට බෞද්ධයෝ කියනවා අපෝ දේශපාලනේ කතා කරන්නේ පාළු හාමුදුරුවෝ. හොඳ නෑලු. පින්වත්නි මෙහෙමයි. දේශපාලනේ කතා කිරීම නරක දෙයක් නෙමෙයි. දේශපාලනය තුළින් වැරදි පාර වළක්වලා යහපත් පාර නම් පෙන්වන්නේ දේශපාලනේ කතා කිරීම. මේක වැරද්දක්ද? නෑ. ඔබ යන පාර වැරදි. ඔක සාර්ථක නෑ. ඔබ ජනතාවට රට විනාශකාරී මාර්ගයක් ඔය මාර්ගය. ඒකද ජනතාවට කියනවා ඔබලා යන මඟ වැරදි. ඔය දේශපාලන ක්‍රියාදාමය තුළ. ඔක යන්නේ පා විනාශයක් තියෙනවා. ඒක හඳුන්වලා දීම වැරද්දක්ද? මිනිසුන්ට ඒක හඳුන්වලා දෙන්නේ නැත්නම් වික්ෂුන් වහන්සේ වශයෙන් ඒක හඳුන්වලා දෙන්නේ නැත්නම් විතර තමයි වැරද්ද තියෙන්නේ. ඒ වැරද්ද වික්ෂුන් වහන්සේලා කරා. ඒ නිසායි මේ තත්වයට අපි අදගෙන වැඩි වික්ෂුන් වහන්සේලා දේශපාලකයෝ වැරදි පාරේ යනකොට දේශපාලකයන්ට පෙන්වන්නේ නැහැ ওই පාර වැරදි කියලා. දායකයෝ වැරදි පාරේ යනකොට දායකයන්ට පෙන්වන්නේ නැහැ පාර වැරදි කියලා. හේතුව වික්ෂුන් වහන්සේලායි දායකයෝ දෙපැත්තම පක්ෂග්‍රාහී වුණා. ඒගොල්ලෝ මේගොල්ලෝ හරි කියනවා ඒගොල්ලෝ හරි කියනවා මහ ජනතාව බලනවා කවුද හරි කියලා. එයි අනුශාසකයෝ කියනවානේ අනුශාසකයෝ දෙකට තුනට බෙදලා. ඒ අනුශාසකයන් වහන්සේලා කියනවා අහවලා හරි අහවලාට තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් අනිත් පැත්තේ අනුශාසකයෝ ටික කියනවා ඒක නෙමෙයි අරගලන්ටයි අනුශාසනා කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි හරි. දැන් මේ අනුශාසනාව අහගෙන ඉන්නවා ශ්‍රාවකයෝ. දැන් ශ්‍රාවකයෝ බලනවා අපි කාටද සහයෝගය දක්වන්නේ. ශ්‍රාවකයෝ අනුශාසනාව අතර අපරමං වෙලා. නමුත් සංඝයා එහෙම විය යුතු පිරිසක් නෙමෙයි. සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඇත්තෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන අය. ඒ නිසා ඒ ඇත්තන්ට හරි පාර කොතනද වැරදි පාර කොතනද තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ. අමාරු වෙ යුතු නෑ. එහෙමනම් ඒ සංඝයා පාරවල් දෙකක් පෙන්නනවා නම් මේගොල්ලෝ සංඝයා වෙන්නේ බෑ. මොකද පාරවල් දෙකම හරියන්නේ නෑ. එකයි හරියන්නේ. ඒකට සංඝයාට පෙන්වන්න බෑ මෙන්න මේකයි හරි පාර කියලා. ඒකට සංඝයා අනුශාසකයෙක් වෙලාද? ඒකට සංඝයාට ඒ අනුශාසකත්වය ලැබිලා අනුශාසකත්වයෙන් සුසුපත්වයෙන් සංඝයාපත් වෙන නෑ. ඒක සංඝ රත්නයේ කරපු නින්දාවක් නෙමෙයි. කවුද නින්දාව කරේ? චීවරේ දරාගත්ත භික්ෂුන් වහන්සේ සංඝයාට නින්දා කළා. සංඝයාට නින්දා කළා විතරක් නෙමෙයි තමගේ ශ්‍රාවකයව නමග යවලා තමනුත් විනාශ වෙලා ශ්‍රාවකයාත් විනාශ කරලා ශාසනයත් විනාශයට පත් කරන තත්ත්වයට පත් වුණා. ඔන්න අපිට වෙලා තියෙන දේ වෙච්ච දේ. දැන් ඉතින් මෙහෙම විනාශකාරී පසුබිමක යෙදිච්ච අපි එතනින් එහාට නැවත අතීතයේ කියපු දේ නැවත මතක් කරලා දෙනවා යත්තන්. මොකද ඒක නම් අනාගතයට අවශ්‍ය වෙනවා. ඒ නිසා නැවත මතක් කරලා දෙනවා. එතකොට අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නිදහස ලැබුවා. බටහිර අධිරාජ්‍යයෙන් නිදහසක් ලැබුවා. විනාත් ඉන්දියාව වගේ රටවල් නිදහස ලබනකොට ඒ රටවල් තමන්ගේ රටට ඕන විදිහට තමන්ගේ නීති ටික හදාගත්තා. අපි අර නීති ටිකම එහෙම් පිටින්ම දැම්මා අපේ විනාශය ලං කරන්න. බලන්න. ඔයත් හිතන්නේ පිට රටවල් වලට යනවා. ඉගෙන ගන්න. ලාංකිකයෝ විතරක් නෙමෙයි ඉන්දියාවේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. චීනයේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. ජපානයේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. ලංකාවෙත් යනවා පිට රටවල් වලට ඉගෙන ගන්න.
ඉන්දියාවේ ඇත්ත පිටරටවලට ගිහිල්ලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රටට ගැළපෙන ආකාරයෙන් යොදාගෙන රටේ දියුණුවට පාවිච්චි කරනවා. අනිත් හැම රටකම එහෙමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ තමන් බටහිර අධ්‍යාපනය ගත්තයි කියලා තමන්ගේ ජාතිය ඒකට පාවලා දෙන්නේ නෑ. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ ඒ උගත්කම තමන්ගේ රටේ යහපත සඳහා යොදවනවා. තමන්ගේ රට දිහා බලනවා. සිංහල උගත්කම මොකෝ කරන්නේ? ලංකාවේ උගත්කම කියලා. ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. ඒ ආවට පස්සේ ලංකාවේ තියෙන කොහොම නිකන් බාල්දු කරලා සලකනවා. අරක තමයි ලොකු ඒ. මේ ඔක්කොම තියෙන දේවල් මකලා දාලා ඉවර වෙලා අරහි තියෙන දේවල් ඉස්මතු කරලා ගන්න හදනවා. මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන දේ පහුගිය දවස්වල පින්වත්නි පාසල් වල කරන ලද සමීක්ෂණයකින් අමුතුවෙන් සමීක්ෂණ ඕනේ නැහැ, පැහැදිලි දෙයක්. දෙයක් තියෙනවා. අපේ දරුවන් බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ පාසල් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ උගන්වන දේ ගන්න පුළුවන්. ඒ වුණාට උගන්වන දේ ගත්තට ඉගෙන ගත්ත දේ යොදන්න දන්නේ නැහැ. විභාගේ පාස් වෙන්නත් පුළුවන්. මොකද ඉගෙන ගත්ත දේ ආපහු කොල කැලලගෙන දාලා කුරුදු ගාපුවාම ඒක බලලා හරි ඉගෙනගෙන තියෙනවා කියලා ලකුණු දෙනවා. දීපා විභාගේ පාස්. ඒ වුණාට ඒ ඉගෙන ගත්ත දේ යොදන්නේ කොහොමද? තවත් දියුණුවක් සඳහා යන්නට කියන එක යාර කරගන්න බෑ. ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් ඔයාලට දන්නවා ගණන් වලදී එහෙම දත්ත දෙනවා නේද? ඒ දත්ත දෙනවා නිදර්ශන වශයෙන් දීලා ඒකට අනුව ගණන් දෙනවා ඊට පස්සේ. දැන් දත්තයට අනුවම ගණන දුන්නොත් ඒක කරනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් කරොත් ඒක කරන්න බෑ. ඇයි? ඉගෙනගත්ත දේ ඒ විදිහටම දුන්නොත් හරි. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා දුන්නොත් හිතලා අරගෙන හිතලා වැඩ කරන්න බෑ. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමයි කියලා අධ්‍යාපනය. දැන් ඔප්පු වෙලා අවසానයි. නමුත් අපේ පැරණි අධ්‍යාපනය හොඳයි. බුද්ධිමතුන් නැති කලානේ අපේ රටේ. දැන් බුද්ධිමතුන් නෑ. විනාඩි වර්තමාන ක්‍රියාවලිය හොඳටම පැහැදිලි කළා. බුද්ධිමතුන් රටේ නෑ කියලා. හරි පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඉන්නවා. පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඔයක රේඩියෝ වලට ගහන් ගන්නනේ. ඈ? රේඩියෝ වලට යකලා අහන් ගන්න රේඩියෝ වල ඔය කියන මේ කවුද මේ කියන තුමා යෝන් කියන කවුද එනවුන්ස් කරන්නේ? නිවේදකයෝ කියන වචන දිහා බලන්නකෝ. හරි ලස්සනයි. හොඳට ලස්සනට මහා පඬිත වචන කියනවා. ඈ අනේ ඇතුළ හිස් මොකක්වත් නෑ අර වචන. බලන්න කවදාවත් යොදන්න පුළුවන් ඒවා නෙවෙයි. යොදන්න කාටද කියන්නේ? ඉතින් හැබැයි එක පැත්තකින් සදාචාරය ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් සදාචාරය වනසන්නේ වැඩ කරනවා. මහා පුදුම විදියට අපේ විනාශය අපි විහිංව ලං කර ගන්නවා. ඊට අලුත් අවුරුද්දක් කියලා. ඇස්තරල සමාජයේ දිහා බැලුවොත් අපිට සුභවාදීව කතා කරන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ සුභවාදීව කතා කරන්න. තියෙන සුභයක් රැකගන්න උත්සාහ කිරීමක් විනා කරන්න තියෙන්නේ. අමුතුවෙන් සුභයකට යන්න තියනවා කියන එකක් නම් කියන්නේ හිතන්න හරිම අමාරු පසුබිමක් හරියට තියෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් ඔය නැත්නම් මේ දේ මෙහෙම කිව්වට අපිට රට පුරා යන්න වෙලා තියෙනවා මේ දේ කියලා දෙන්නට. මෙතෙන්ට මෙහෙම ටික දෙනෙකුට කියලා මදි. දැන් ඉතින් පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. Taman උත්සාහ ගන්න ඕනේ. Taman මුණ දෙන්න එන අනාගතයේ බියකරු බව ළඟින් ඉන්න අනිත් කෙනෙකුට වටහලා දෙන්න. යාළුවෙකුට වටහලා දෙන්න, නෑදෑයෙකුට වටහලා දෙන්න. ওই ක්‍රියාමාර්ගයේ වැරදි කියලා. ওই ක්‍රියාමාර්ගයේ අතාරින්න කියලා. ටිකක් බුද්ධිමත්ව සිතන්නට එයාටම පෙන්නන්න. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. Tamanගේ සදාචාරයේ
දුරාචාරය දෙක තේරුම් ගන්නවත් තමන්ගේ හැකියාව දියුණු කරගන්න. ඒ තරම්වත් හැකියාවක් දියුණු කරගත්තොත් ඒකත් ලොකු දෙයක්. දුරාචාරය මොකද්ද? සදාචාරය මොකද්ද කියලා තේරුම් ගන්න විදිහට. මහා උගත්කම් ඕනේ නැහැ. ඔය දේ තේරුම් ගන්න. ඕක බුද්ධිය කියනවනම් තේරුම් ගන්න. විනාත් දැන් මේ විදිහට ඇවිල්ලා දිගින් දිගටම ඇවිල්ලා අපි ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලැබුවා. ඒ නිදහස ලබාගෙන ආව මෙතෙක්. මෙතෙක් දුරට මේ නිදහස ලබාගෙන අපට වැඩි දුර යන්න එපා. දැන් අවුරුදු 50ක් ඒ නිදහසිනුත් ගෙවි ගියා. ඒ අවුරුදු 50ක් ගෙවුනහම අතීතයේ ගිහිල්ලා බලන්න. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මම හිතනවා ඒ අතීතයේ සිහි කරන්න පුළුවන්. අඩු කරන්නේ ඒ අවුරුදු 50 ඇතුළතවත් අපිට මොකක්වත් දිනුවක් ලැබිලා තියෙනවා. අපේ නායකයන් පාලකයන් කියලා කට්ටියක් ආවා. ඒ පිරිස එහෙම දිනුවක් ඇති කරන්න උත්සාහයක් අරගෙන තියෙනවද මේ රටේ? විනාශනි අර බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබිච්ච බෙදලා පාලනය කරන ක්‍රමය. ඒ විදිහටම අපි අරගත්තා. ඒ විදිහටම අරගෙන අපි බෙදුණා. හැමදෙනාම බෙදුණා. බෙදලා කුලව කාගත්තා. ඔයත් විශ්න්නේ. ඔයත් විශ්න මේ යුද්ධයට ක්ෂණික පිළිතුරක් අවශ්‍යයි කියලා. ඔඩුදුවල තියෙනවා. ඔඩුදුවල තියෙනවා ක්ෂණික පිළිතුරු තියෙනවද? ඔඩුදුවල තියෙනවට ක්ෂණික පිළිතුරු තියෙනවද? හම්බෙන්නේ නැහැ කවදාවත්. ඇයි ওই යුද්ධය ඇති වෙන්න හේතුව? හේතුව හොයලා හේතුවට පිළියම් දෙන්න. ඒ හේතුව හොයලා හේතුවට පිළියම් දෙදුවොත් ඇරෙන්නට නිකම්ම පොඩ්ඩු කපන්න කියලා හරියන්නේ නෑ වැඩි. කිසි දවසක සාර්ථක වෙන්නේ නෑ. බලන්න හේතුව මොකක්ද? ආපු නායකයන් ඔක්කොම රටේ දුරාචාරය වර්ධනය කළා. දුරාචාරය වර්ධනය කරන්න රට පිරිහුණා. බලන්න ඔයත්ම කල්පනා කරලා බලලා හිතන්න පොඩ්ඩක්. අද රටේ සමස්තයක් වශයෙන් ගත්තහම 80%කට වඩා පිරිසක් මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මත්පැන් බොනවා. සිංහල බෞද්ධයන්ගෙන් පිරිමි පක්ෂයේ මත්පැන් බොන ඇත්තේ. 80%ක් මත්පැන් බොනවා කියන්නේ ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ පවුල් ටික ඔක්කොම දුප්පත් වෙනවා. බැරිද? ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන්. ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනේ නෑ නිකන් සාමාන්‍ය අටපාස් ළමයෙකුට ඕක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රටේ 80%ක් අපිට මුළු ජනතාවෙන් ගත්තොත් 70%ක් විතර කියනවා. මේ 70%ක විතර පිරිසක් රටේ ජනගහනයේ මේ විදිහට දුප්පත් වෙන්න පටන් ගත්තාම ඒ රටේ ආර්ථිකයක් ගොඩනගෙනවද? කිසි දවසක ඒ රටේ ආර්ථිකයක් ගොඩනගෙන්නේ නෑ. ඕක ඔය වගේ දෙයක්වත් ඔය වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි නායකයන් අපිට ඉන්නේ. අපේ උගත්තු ඒ වගේ. ඒකට දැන් මේ විදිහට රටේ ජනතාව දුප්පත් බවට පත් වෙනවා. ඒ ජනතාව දුප්පත් බවට පත් වෙලා බේබත්කම් බවට පත් වෙලා සූදු අංගුවන් බවට පත් වෙලා විනාශ වෙනකොට රට ගොඩනගන්න තියෙන ක්‍රියාදාමයට ඒ ඇත්තන්ට උදව් වෙන්න පුළුවන්. ජනතාවට පුළුවන් උදව් වෙන්න. ඒ ඇත්තන්ගේ උදව්ව ලැබෙන්නේ නැහැ කවදාවත්. එතකොට රජයට ලැබෙන යම් ආදායමක් තියෙනවා නම් ඒ ආදායම සුරකින්නවද? ඒක විනාශ වෙලා යනවා. දැන් ඕක තමයි අවුරුදු 50ක් විතර තිස්සේ අපේ රටට වෙච්ච දේ. ඊගාවට කොහොම ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට ආවා. ඒ එන අතරේ ආර්ථිකයෙන් පිරිහෙනකොට රටේ ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ඊගාවට කොටස් බෙදුණා. කොටස් බෙදිලා දැන් මේගොල්ලෝ දේශපාලන ක්‍රමයෙන් තරඟ කරනවා. මහා ජාතියම කෑලි කෑලි වලට කැඩිලා. සුළු ජාතීන් එකතු වෙලා යනවා. ඊගාවට මහා ජාතිය කෑලි කෑලි වලට කැඩිලා එනකොට රටේ ජනතාවත් දෙක තුනට බෙදෙනවා. ඒ නිසා එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ.
එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ. නමුත් එක කොටසක් කොහොම හරි ඉස්සරහට එනවා. ඒ කොටසට කවදාවත් මහජාතියේ අනිත් පැත්තේ උදව්ව හම්බ වෙන්නේ හම්බෙන්නවද නැද්ද? නෑ. ඒගොල්ලෝ කවදාවත් හම්බ මොකද ඒගොල්ලෝ විරුද්ධ පක්ෂය. මොකක් ගෙනාවත් අපි විරුද්ධයි. මොකද විරුද්ධ පක්ෂය මේකද? ඒකේ විරුද්ධ පක්ෂය කියන එකේ තේරුම තමයි අපි ඔක්කොම විරුද්ධයි. හොඳ වුණත් කවන්නේ නරක වුණත් කවන්නේ හැම එකම වැරද්දක් වෙනවා අපි විරුද්ධ වෙනවා. ඒතකොට ඒක නිසා අර බලයට නැත්නම් මොකද කරේ? හැමදෙස්සෙම සුළු જાතියින්ගේ ආධාරය බලාපොරොත්තු වෙනවා. සුළු ජන කොටස් වල ආධාරය බලාපොරොත්තු වෙමින් සුළු ජන කොටස් වල හිත නම්ම ගන්න කරන්න බැරි පොරොන්දු එයන්ට දුන්නා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න යනකොට මහජාතිය හරහට හිටිනවා. ඊගාවට සුළු ජාතිනී මහජාතිනී වෛරකාරයන් බවට පත් වෙනවා. දැන් අපිත් දැන් එතකොට අරගොල්ල බොරු පොරොන්දු දීලා කරන්න බැරි පොරොන්දු දීලා මහජාතිය අනුමත නොකරන පොරොන්දු දීලා ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වුණාට ඒ පොරොන්දු ඉෂ්ට කරන්න යනකොට මහජාතිය හරහට හිටිනවා. මහජාතිය හරහට හිටපු ගමන් එතකොට සුළු ජාතීන් කල්පනා කරනවා අපිට මේක ලැබෙන්න ගියත් මේ මහජාතිය අපිට මේක ලබන්න දෙන්නේ නැහැ. අන්තිමට සුළු ජාතිකයන් මොකද කරන්නේ? මහජාතියට වෛර කරනවා. ඒක උනේ නැද්ද? ඒක වෙලා නැද්ද? මේක තමයි වෙලා තියෙන්නේ. එතකොට හැමදාම ප්‍රතිමාරුවේදී මොකද වෙන්නේ? ওই වෛරය දෙපැත්තට බෙදී යනවා. බෙදී ගිහිල්ලා ටික කලක් යනකොට සුළු ජාතින් දැනගත්තා මේ මිනිස්සු හැමදාම අපිව මොලා කරනවා. අපිව රවට්ටනවා හැමදාම. ඉතින් මේක දැන් අපි එක්ක දේශපාලන ක්‍රමයෙන් ගන්න ඕනේ, එක්ක දැන් අවියෙන් ගන්න ඕනේ. දැන් දේශපාලන කණ්ඩායමකුත් හැදුනා, අවිගත කණ්ඩායමකුත් හැදුනා. දෙපැත්තෙන්ම මහා ආණ්ඩුවට දෙපැත්තෙන්ම බලපෑම් ඇති කරනවා. අවියනුත් බලපෑම් ඇති කරනවා, දේශපාලනම බලපෑම් ඇති කළා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒ බුද්ධිය පාවිච්චි කළා ඒගොල්ලෝ වැඩ කරා. සිංහලයන්ගේ බුද්ධිය පෑදුනේ සිංහලට එන්න බලකාමී වැඩුණා. බලකාමී වැඩිලා ඊගාවට සිංහල ජන කොටස මොකදේ ශාසන මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. දුරාචාරයේ වැඩි වෙන්න බුද්ධ ශාසනය නැති වෙලා යනවා. විනාති මේ විදිහට බණේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. දුරාචාරයේ රට පුරා පැතිරෙනවා නම් බුද්ධ ශාසනය නැති වෙලා යනවා. ශාසනය පවතින්නට පුළුවන් වෙන්නේ ශ්‍රාවකයෝ ශාසන ක්‍රියාමාර්ගයේ ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් විතරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසනං. සියලු පාපයන්ගෙන් නොකිරීමත් කුසල් රැස් කිරීමත් සිත පිරිසිදු කිරීමත් මේකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක කරන්නේ නැත්නම් බුද්ධ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පවදුරු කිරීම පිණිස නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කුසලයේ වර්ධනය පිණිස නම් මේ දෙක කරන්ට තියෙන පසුබිම සමාජයේ නැති වෙලා සමාජයේ දුරාචාරයේ ගැලෙනවා නම් පව් වඩනවා නම් සමාජයේ කුසලයෙන් ඈත් වෙනවා නම් බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය පවත්වාගෙන යන ක්‍රියාදාමයේ ඉස්සෙල්ලා ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ ශාසන දිනුවක්වත් රටේ දිනුවක්වත් ඇති කරන්න. ඒ නිසායි මේ විනාශය මේ වෙන්නන්නේ. වෙන කාරණයක් නිසා නෙමෙයි. නැත්නම් සමහර දෙනාට හිතෙන්න පුළුවන් මේ අද අවුරුදු දවසේ මේ බණ කියන්නේ මේ අවුරුදු ඉස්සෙල්ලා දේශපාලනය ගැන කියලා. ඇත්තයි. දේශපාලනය ගැන තමයි බණ කියන්නේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්නට බණ කියන්නේ. ඒ නිසා දේශපාලන බණ තමයි. දේශය පාලනය වෙන්න බණ කියනවා. කොහොම පාලනය වෙන්නද? සුචරිත ක්‍රියාදාමයක් තුළ සදාචාරයක් මත දේශය පාලනය කරගන්න අවශ්‍ය නිසා මේ විදිහට බණ කියනවා.
එතකොට ඒ සදාචාරාත්මක පාලන තන්ත්‍රයක් ලංකාවේ අපි ඇති කරගත්තේ නැත්නම් මේ විනාශය තව තවත් ඉස්සරහට අපි අදගෙන යනවා. ඉතින් දැන් මේ විදිහට දිගට ඇවිල්ලා අද ඇතිවෙච්ච තත්ත්වයක් තියෙනවා. දැන් ওই තත්ත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? මේ ඇතිවෙච්ච තත්ත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? පින්වත්නි, ඒකට විසඳුම රටේ කෑලි කඩන එක නෙමෙයි. රටේ කෑලි කඩලා කවදාවත් විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. මේ රටේ අතීතයේ කෑලි කැඩලා තිබුණා. ඒ කෑලි කැඩිච්ච එක අද කෑලි කඩන නිදහසට කාරණයක් නෙමෙයි. එදා කෑලි කැඩලා තිබුණාට ඒ රටට යහපතක් වුණේ නැහැ. ඒ කෑලි කැඩීමනොත් හැමදාම මරාගත්ත එක විතරයි සිද්ධ වෙන්නේ. අනාගතයේදී කෑලි කැඩුණත් මේ රට ඒත් මරා ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. වෙනින් එකක් නෙමෙයි. ඔන්න මරා ගන්න හැටි අහගන්න. අපි තුමු ප්‍රභාකරන් කියලා තියෙනවා මගේ පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම්. වෙන එකක් නෙමෙයි. පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම්. ඒකෙන් අපි යත්තුගෙන යෝජනා එකක්වත් සාර්ථකද? මොන විදිහේ යෝජනා ගෙනාවා? යෝජනා ගේන්න ඕනේ යෝජනාවක් එක්කලා එකඟ වෙන්නට කැමති කෙනෙක් එක්කලා. එහෙම නැත්නම් යෝජනා ගේන්න ඕනේ ප්‍රභාකරන් කතා කරලා කියන්න ඕනේ හොඳයි ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි දෙපැත්ත සමගලා මොකක් හරි කරගන්න. එතකොට ඉදිරිපත් කරන්න. අපේනොත් කරුණු ඉදිරිපත් කළා ඔය සංගණන සාධාරණ කරුණු ඉදිරිපත් වුණොත් අපි සාකච්ඡා කරලා ඒක බලමු. මෙයා කෙලින්ම ඉන්නවා නම් මට ඊළඟ වෙන මොකක්වත් නැහැ කියලා. එහෙනම් සාකච්ඡා වැඩක් තියෙනවා. වෙන මොන යෝජනාවක්වත් වැඩක් තියෙනවද? පැහැදිලි ප්‍රභාකරන් කියන්නේ කෙලින්ම ඊළඟ විතරයි කියන එක. එතකොට එහෙනම් අපි මොකක්ද මේ කරන්නේ? මොකක් ගැනද අපි කතා කරන්නේ? එතකොට එහෙමනම් අපි ප්‍රභාකරන් ඊළඟම ඉල්ලනවා නම් අපි බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුමට ප්‍රභාකරන් එන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ දේශපාලන විදිහට ප්‍රභාකරන් එන්න හදන්න පුළුවන් කමක් නැහැ. වෛරයෙන් වෛරය තහවුරු කරලා. ඒක කරන්න පුළුවන් ඉන්නේ එකම ක්‍රියාදාමය තමයි රට සමෘද්ධිමත් කිරීම තුලින්. වෙන ක්‍රමයක් නැහැ. කොහොමද රට සමෘද්ධිමත් කරන්නේ? විනාඩි බලන්න නිකන් කල්පනා කළා. අපි මේ දුෂ්කර පළාත් වලට ගියා මෙතෙක් දවස්. මේ දුෂ්කර පළාත් වලට ගියාම ඒ ගම්මු අපිට කියනවා හාමුදුරනේ එක ඇමති එක්කත් එක മന്ത്രിවරයෙක්වත් මේ වැවක් දිහා බලන්නේ නැහැ කියලා. මේ වැව් ටික අපිට හදලා දුන්නොත් අපි රට කන්න දෙන්නම් කියනවා. ඒ මිනිස්සු එක්කෙනෙක්වත් බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව අවශ්‍යතාවයක් නැහැ. ඔය වැව් ටික හදලා ඒ මහ ජනතාවට වතුර ටික දීලා ඒ ඇත්තන්ට රට ශාස්ත්‍රීය කරන්න උදව් කරන්න එක පැත්තකින් රට සමෘද්ධිමත් වෙනවා. හැබැයි දැන් කරන්නේ මොකද්ද? අර ඒ විදිහට සමෘද්ධිවත් වෙන මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලන්ගේ සල්ලි ටික හුර ගන්නද කියලා ඒ තැන්වල කැවරුණා. ආණ්ඩු කරන්නේ ඒකයි. දැන් ඔය ඇත්තට 30 පුරාව තියෙන මොනවාද? වෙල්යායව. 30 තියෙනවා බාර 29ක්. 30 බාර 29ක් තියෙනවා. මොකද අර මිනිස්සු අර වයින් දුක් මහසලා හම්බ කරපුවාම සල්ලාල මේබඳු කම් වලට පුරුදු කරලා තියෙන්නේ. අර සල්ලි ටික අරගෙන ඔක්කොම එන්නේ කාටද? කැපෑදෙන්නට. ඔන්න ඕකයි. අපි සත්‍ය සමෘද්ධිමත් කරන්න හදන ක්‍රමය. දැන් මේ ක්‍රමය තුල කවදාවත් අපිට රට සමෘද්ධිමත් කරන්න බෑ. මොන මහාචාර්යවරයා මොන දෙයක් කිව්වත් කවදාවත් පුළුවන් වෙන්නේ නෑ රටක් ඒ විදිහට නම් සමෘද්ධිමත් කරන්න. දැන් ඒ විදිහට අපි හිතමු රටේ ජනතාව තව සමෘද්ධිමත් කරන ක්‍රම තියෙනවා. තව ස්වයං රැකියා ක්‍රම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපන තත්ත්වයෙන් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වර්තමාන ලෝකයේ සුදුසු වෙන විදිහට අද ලංකාවේ දරුවෙකුට තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නට ඕනේ ඒ ළමයාට ලෝකයේ ඕන තැනකට යන්න සුදුසු විදිහකට. මොකද අද ලෝකෙම
විශ්ව ගම්මානයක් කියලා මේ කෑ ගහනවා. විශ්ව ගම්මානයකට අපි එළඹෙනවා කියලා. ඉතින් මේ හරි අමාරුවෙන් කෑ ගහනවා. මේකේ ඉන්න ළමයින්ගෙන් 80%කටම විශ්ව ගම්මානයට තියා ඉන්දියාවට තියාගන්න බැහැ. විශ්ව ගම්මානයක් කරන්නේ. මොකක්ද කරගන්නේ කියන්නේ? ඇයි? ඊළඟගේ උගත්කම ලෝකයට ප්‍රයෝජන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රයෝජන ගන්නත් පුළුවන් කොටසක් ඉන්නේ තාම අතලොස්සයි. උගත්කම් තිබුණාට යන්න භාෂා ඥානයක් නැහැ. ඊගාවට අර ලෝකීය අනිත් රටවල් අධ්‍යාපනාංශයෙන් ඉස්සරහට එනවා. අපේ ළමයින්ට ඒ දියුණුව නෑ. හැබැයි අර එහෙ තියෙන ඔක්කොම ඉහළ අධ්‍යාපන ක්‍රම ටික කියලා මේ ගහනවා. සේරම මේ ගහනවා මේ උසස් අධ්‍යාපන ක්‍රමයි කියලා. ඒ ළමයින්ට ඔක්කොම අවශ්‍ය පහසුකම් තියෙනවා. මේ කොළඹ ඉස්කෝලවල ටික විතර පහසුකම් දීලා මේ රටටම උසස් අධ්‍යාපනය දෙනවා. ඉන්නත් අර ගම්බද ඉස්කෝලවල එක කම්පියුටරයක් තියෙනවා. මොකක්ද? නමුත් කම්පියුටර් එකට දාලා වැඩ කරන්න මේ ළමයින්ට උගන්වනවා. ළමයින්ට පහසුකම්. 75%කට වැඩි ඉස්කෝලවලට පහසුකම් නැතුව තියෙන්නේ. ඉතින් අපේ ළමයි මොකද කරන්නේ? දැන් ඕක කරන්නට දැන් අපි කියනවා ඉතින් මොනව කරන්නේ තියෙන එකෙන් කරගන්නද? තියෙන එකෙන් කරගන්න දෙයක් නැහැ. රජයක් තියෙන්නේ ඒක ඇති කරලා දෙන්න තමයි. අවුරුදු 30 ගණනක් 40 ගණනක් තිස්සේ ඕක ඇති කරගන්න බැරි වුණා නම් ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩක් තියෙනවා මේ රටේ. ඔය ආණ්ඩුවකින් වැඩක් තියෙනවා මේ රටේ. ඕක කරගන්න බැරි වුණා නම් නිකන් හිතන්නකෝ විනාශ කරන ධනය පොඩ්ඩක් හිතලා බලන්න. ඔය විනාශ කරන ධනය හේතුව නම් ඔය ටික කරගන්න. අනිත් එක අධ්‍යාපන ශාස්ත්‍රයට විදේශීය ආධාර ඕනතරම් ලැබෙනවා. ඒ ආධාර හරියට යොදනවා නම් ඒ ආධාර වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. කොහොමද? අපි ඒකවත් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපේ ඇත්තෝ හැමතිස්සෙම වැඩ කරන්න හදන්නේ අපිව ඇදවත් ගන්න උත්සාහ කරන ලෝක බැංකුවට ඕන විදිහටයි. අපිව නැත්තර නැති කළා දාන්න හදන ලෝක බැංකුවට ඕන විදිහ තමයි අපේ ඇත්තෝ කටයුතු කරන්නේ. කවදාවත් Tamange සෝත්සාහයෙන් නැගී සිටින පසුබිමක අපි ජීවත් වෙන්නේ නැහැ. ඒතර මේ පසුබිම යටතේ දිගටම එන්න අපි ආර්ථිකයෙන් අධිකන වැටෙනවා. හැබැයි මේ විදිහට අධ්‍යාපනය සකස් කළා ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ කෘෂිකාර්මික රට ඒ තුලින් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න දුටුගැමුණු රජුගේ යුද්ධ කරනකොට දුටුගැමුණු රජුගේ යුද්ධ කළේ මොනවද කළාද? එක පාඩි යුද්ධ කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා එලාකට ඔය ඉන්න හරිය පැත්තකට වෙලා. මේ ටික කරගෙන. මොකද මේ කාවන්තිස රජු කරේ? එක පාඩි යුද්ධ කරේ නෑ. තමනුත් මහලුයි. තමන්ට ශක්තියක් නෑ. ඒකින්ද හිමින් තමන්ගේ සේනාව පුතා ඊගාවට එන බව දන්නවා. පුතාට කරගෙන යන්නට තාත්තා සේනා සංවිධානය කළා. පුතාගේ කාලේ එනකොට පුතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා කිව්වා මල්ලියේ මේවා තිබුණේ කියලා යුද්ධ කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා රට ශාස්ත්‍රීක කරන්න ඕනේ. මල්ලිට බාර දුන්න අර පැත්තෙන් රට ශාස්ත්‍රීක කරන්න කියලා. මොකද යුද්ධයක් කරන්න මිනිස්සුන්ට හොඳ ශක්තිමත් මානසික පදනමක් අවශ්‍ය වෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ මම මරණත් ජීවත් වෙන්න ක්‍රමයක් අනිත් මිනිස්සුන්ට තියෙනවා කියලා. රට ශාස්ත්‍රීක වෙනකොට ජනතාවට පිරිමි යුද්ධයට ගියාට පිරිමි යුද්ධයට ගියත් පිරිමි දන්නවා මම යුද්ධයට ගිහිල්ලා මරණත් මගේ පරපුර රැකෙන්නට මේ ක්‍රමය තියෙනවා මෙහි කියලා. එනිසා ඒගොල්ලෝ හොඳ මානසික තත්වයකින් සටනට යන්නේ. අද එහෙම එකක් තියෙනවා නෑ. අද යුද්ධයට යන්නේ අරගොල්ලන් කන්න දෙන්න බලාගෙන. ඒක නෙමෙයි තත්ත්වය. අද යුද්ධයට යන්නේ ඒකෙන් හරි ගන්න පඩියකින් මේකලන්ට කන්න දෙන්න බලාගෙන. එදා යුද්ධ කළේ එහෙම නෙමෙයි. බලන්න දර්ශනය කොතනද තියෙන්නේ කියලා. තරණියට මොනවද කරේ කියලා. දැන් අන්තිමට එහෙම කළා විද්‍යාවක් කරා. විද්‍යාවක් දිනුවා. බුද්ධ ශාසනයේ ඇතුළත යුද්ධ කරන ක්‍රම තියෙනවා. මේ සමාජය බුදුහාමුදුරුවෝ යුද්ධ කරන්න කියලා නෑ. යන්නකො ජාතක පොතට. ජාතක පොතේ මොනවද තියෙන්නේ කියලා බලන්නකො. බෝධිසත්වකත් ඔයත් බුදුවරු නෙමෙයිනේ. නායකයෝ බුදුවරු නෙමෙයිනේ.
බෝධිසත්ව කාලේදී එහෙම යුද්ධ කළා තියෙනවා නම් අද ඉන්නේ නැත්තන්ට මොකද්ද කරන්න වෙන්නේ? අද ඉන්නේ නැත්නම් ඒ වගේ බෝධිසත්වවරු නෙමෙයිනේ. එහෙනම් දැනගන්න ජාතක පොතවත් පාවිච්චි කරන්න කොහොමද රටක් ගෙනියන්නේ කියලා ওই ජාතක පොත ඇතුලේ හොඳට පැහැදිලිව තියෙනවා. ඒව පැත්තකට කුරුබක් කියලා වීසි කරපෙකී ආදීනම වේ තියෙන්නේ පඬිතුයන්ගේ උපදේශ මත ඒවා කුරුබක් කියලා වීසි කරා. ඒකේ ආදීනම ඇන්නේ තියෙන්නේ. ඉන්නත්නේ රටක් එහෙම විනාශයටපත් වෙනකොට කූටදන්ත සූත්‍රවල වගේ සූත්‍රවල තියෙනවා. රටේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට උදව් කරන්න. රජයෙන් සල්ලි දෙන්නේ ඒගොල්ලන්ට. සල්ලි දීලා ඒගොල්ලන්ට නැගී සිටින්න අත දෙන්න බදු ගන්න එපා. වචනෙම තියෙනවා බදු ගන්න එපා කියලා. ඒගොල්ලන්ට. බදු ගන්න අය කරන්නේ නැතුව ඒගොල්ලන්ට දියුණු වෙන්න ඉඩ ආරින්න. දියුණු වෙන්න ඉඩ ඇරලා ඒගොල්ලන්ගේ දියුණුව සැලසුණාට පස්සේ ඒ තුලින් ආදායම් ලබන්න දියුණු වෙනකල් ආදායම් ගන්න එපා. මොකද කරන්න පුළුවන් කෙනා දියුණු වෙනකොට රටේ අනිත් පැත්තට රස්සාව හම්බ වෙනවා. එතකොට රට සුඛිත වෙන්නේ ඒ ආකාරයෙන්. දැන් රට සුඛිත කරන්නයි පළමුවෙන්ම කවදාවත් රට සුඛිත කරන්න බෑ දුරාචාර පසුබිම රටේ තියෙන තාක් කල. එහෙනම් රජයක් ඉස්සෙල්ලම කරන්න ඕනේ පළවෙනි දේ තමයි රටේ දුරාචාර රැල්ල අයින් කරගන්න. පින්වත්නි ඒ දුරාචාර රැල්ල අයින් කරන එක අවුරුදු දෙකක් මිනිස්සු පොඩ්ඩක් తాවකාලිකව හැලහැප්පීම් ඇති වෙයි. අර පුරුද්ද කඩා ගන්න එක. පොඩි දවසකට හැලහැප්පීම් ඇති වෙයි. අවුරුද්දක් යනකොට බේබදුකම නවත්තපු මිනිස්සු ටික ඔක්කොම සන්තෝෂ වෙනවා. අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලා බේබදුකම් නවත්තපු මිනිස්සු ඔක්කොම රජයට පක්ෂ වෙනවා. මොකද හේතුව ඒගොල්ලන්ටම තේරෙනවා අනේ අපි කොච්චර දැන් සතුටින් ඉන්නවද කියලා. ඒකම ඒ ඇත්තන්ගේ පවුල් ටික ඔක්කොම අර ධනය ඉතුරු වෙලා ඒගොල්ලෝ ඒ ධනය සැප විඳින්න යොදවනවා. සැප විඳින්න යොදවනකොට දරුවොත් සතුටින් ඉන්නවා, භාර්යාවත් සතුටින් ඉන්නවා, පවුල් කඩක් අක්කල් ඉන්නේ බොහොම හොඳ මානසික වාතාවරණයක් ඇති වෙනවා. දැන් මේ විදිහට රටේ අපිටම දැන් යුද්ධ තියෙන්නේ උතුරේ. තවමත් පුළුවන් නැගෙනහිරත් කටයුතු කරන්න. තවම නැගෙනහිරේ තරම් භයානක තත්ත්වයක් ඇති වෙලා නැහැ. දකුණ බස්නාහිරත් තවම පුළුවන් සමෘද්ධිමත් කරන්න. ඒතර හතර දිශාවෙන් දිශා තුනක් අපි ශාස්ත්‍රීයත්වයට ගේනවා. වෙන ක්‍රමයක් නැහැ සදාචාර පසුබිම මතයි ගේන්නේ. හතරෙන් තුනක් ශාස්ත්‍රීය වෙලා ඉස්සරහට එනකොට අර පැත්තේ අර තියෙන පසුබිම ඉබේට වෙනස් වෙන්නේ නැද්ද? මොකද වෙනස් වෙන්නේ කොහොමද? මේ පැත්ත සැනසille සතුටින් මිනිස්සු සැපසේ ගත කරනකොට උතුරේ ඉන්න මිනිස්සුන්ට සැපසේ ජීවත් වෙන්න ඕන වෙනවා. උතුරේ ඉන්න මිනිස්සු සැපසේ ජීවත් වෙන්න ඕන නිසා අර ත්‍රස්තවාදී නායකයන්ට බල කරනවා අපිට ඕක වැඩක් නැහැ අපිටත් ඕනේ මේ අනිත් තුනේ තියෙන ඒ ශාන්තිය අපිට ලං කරගන්න. එතකොට ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැති වෙනවා ත්‍රස්තවාදී දුර්වල වෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා අපිට සලකන්නේ නැහැ කියලා. ඒ නිසා අපිට මේ කඩා ගන්න ඕන වෙලා තියෙනවා. මේ පැත්ත මෙහෙන් ශාස්ත්‍රීය වෙනකොට ලෝකයේ දකින්නේ නැද්ද? ලෝකයේ දකිනවා මේ ටික ඔක්කොම සෞභාග්‍යවත් වෙන සතුටින් ඉන්නවා. එතකොට එහෙනම් ලෝකයාට මෙහි කිව්වොත් එහෙම බලන්න දැන් මේ රට ශාස්ත්‍රීයයි. මේ අනිත් පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සතුටින් සැනසෙන්න කරදරයක් නැතුව ගත කරනවා. ඇයි මේ පැත්තේ ඇත්තන්ට බැරි කිව්වොත් ලෝකයට හිස නමන්න වෙන්නේ නැද්ද? අර ඇත්තන්ට ප්‍රශ්නවාදීන්ට උදව් කරන ඇත්තන්ට හිස නමන්න වෙන්නේ නැද්ද? හිස නමන්න වෙනවා. ඒතර ලෝකයේ ප්‍රශ්නවාදීන්ට උදව් කරනවා නම් ඒ උදව් කරන ඇත්තන්ට උදව් කරන්න බැරි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රභාකරන් නිකාම එන්න වෙනවා සාම සාකච්ඡාව සඳහා. අපි ආරාධනා කරන්න ඕනේ නිකම්ම එන්න වෙනවා සාම සාකච්ඡාවට.